පිනතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්ත ගාථා රත්නය මුලින් සිහිපත් කරන්නට යෙදුණා. ධම්මපද පාළියේ ලෝක වර්ගයට අයිති වන 13 වෙනි ගාථාව තමයි මේ ධර්ම මාතෘකාව හැටියට යොදාගත්තේ. අපේ බුදුරජාණන් වහන්සේ අලව් නුවර වැඩ වාසය කරන කාලේ අග්ගාලව කියන විහාරයේදී තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. ප්‍රඥාව නැති ලෝවැස්සා මසස ඇතත් අන්ධයි කියන බව මේ ගාථාවෙන් මනාව තහවුරු කරලා දේශනා කළා. ඒ වගේම මරණානුස්මති භාවනාවේ ආනිසංස ඒ භාවනාව වැඩීමේ ප්‍රයෝජනය විශේෂයෙන් මේ ගාථාවෙන් නැවත සිහිපත් කරන කාරණාවක්. අපේ බුදුරජාණන් වහන්සේ අලව්නුවර වැඩ ඉන්න කාලේ දායක පිරිසක් බුදුරජාණන් වහන්සේට බොහෝම ශ්‍රද්ධාවෙන් ආරාධනා කළා මේ අලව්නුවර තියෙන අග්ගාලව කියන විහාරයට භාග්‍යතුන් වහන්සේ වඩින්න කියලා. ඊටාම රමණීය තැනක්. බුදුරජාණන් වහන්සේ අග්ගාලව විහාරයට වැඩියට පස්සේ එහි දායක පිරිස් ඊටාම ශ්‍රද්ධාවෙන් ප්‍රණීත වූ ආහාර පාන ආදියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දම්පැන් සකස් කරලා පූජා කළා. බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා විවේකීව දන් දුන්න දායක පිරිසට අනුශාසනාවක් කළා. ඒ ධර්මානුශාසනාවේදී මේ මරණ සති භාවනාව වඩන එක කොයිතරම් මහත්ඵලද මහානිසංසදායකද යන බව විශේෂ වශයෙන් විස්තර කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එදා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන තැන 16 හැවිරිදි තරුණ දුවක් බණ අහන්න හිටිය කියලා සඳහන් කරනවා. ඇය පේසකාර කුලයක ඉපදිච්ච කෙනෙක්. ධර්ම දේශනාව අවසානයේ බොහෝ දෙනා මරණ සතිය වඩන්න තීරණය කළා. ඒ පිළිබඳව කැමැත්තක් ඇති කරගත්තා. මේ 16 හැවිරිදි තරුණ දුවත් ඒ අදහසම ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොයිතරම් අපූර්වද, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට කටයුතු කරන්න පුළුවන් නම් ඒ තැනැත්තා මොන තරම්නම් යහපතක් කරගන්නවද. ඒ නිසා මේ මරණ සති භාවනාව මමත් ජීවිතය හොඳට පුරුදු කරන්න ඕන කියලා තීරණය කළා. 3 අවුරුද්දක් තිස්සේ ඇය හොඳට මරණ සතිය වැඩුවා. ඇයට ඒ භාවනාව හොඳට ප්‍රත්‍යක්ෂ වුණා, ප්‍රගුණ වුණා. වසර 3ක් විතර දැන් ගත වෙලා අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ මීට අවුරුදු 3කට විතර කලින් අග්ගාලුව විහාරයේදී මරණ සති භාවනාව පිළිබඳව කළ දේශනාව ශ්‍රවණය කළ මේ තරුණ දිව භාග්‍යතුන් වහන්සේට දකින්න ලැබුණා. මනා ශ්‍රද්ධාවෙන් ඊටාම උවමනාවෙන් ඇය මේ භාවනාව ප්‍රගුණ කරපු බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. මේ වෙනකොට ප්‍රඥාව බොහෝම මෝරලයි තිබුණේ. නමුත් අද දවසේ ඇගේ ජීවිතයේ අවසානයේ සිදුවෙන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ප්‍රඥාව හොඳට මෝරලක් තියෙන නිසා භාග්‍යතුන් වහන්සේගෙන් පිහිටක් ලැබුණොත් ඒ මරණයට කලින් ඇය සෝවාන් වෙන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ අති උතුම් තැනට ඇය ළඟා කරවන්න පුළුවන් නම්
ඇය තමන්ගේ සංසාරයට බොහෝම උතුම් යහපතක් සාධහරණයක් ඉෂ්ට කරගන්නව බව බුදුරජාණන් වහන්සේ දන්න නිසා ඇයටම අනුකම්පා කරලා නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ අග්ගාලෝ විහාරයට වැඩිය. ප්‍රදේශයේ සැදැහැවතුන් භාග්‍යතුන් වහන්සේ වැඩපු බව දැනගෙන දම් පැන් සකස් කළා. බුදුරජාණන් වහන්සේ අග්ගාලුව විහාරයට වැඩපු බව නැවත ඒ ප්‍රදේශයේ පුරාම ඒ ආරංචිය පැතිරිලා ගියා. පේසකාර දුවටත් ඒ ආරංචිය ලැබුණා. ඇය එදා දවසේ කටයුතු ඉක්මනට ඉවර කරලා බණ අහන්න යන්න ඕන කියලා තීරණය කළා. එහෙම කටයුතු කරලා වැඩ නිමා කරලා බණ අහන්න යන්න සූදානම් වෙනකොට ඇගේ තාත්තා කතා කරලා කියනවා දුවේ මට කපු නූල් ටිකක් හදලා ගෙනත් දෙන්න කියලා. තාත්තගේ වචනේ අහක දාන්නත් බෑ. මට බණ අහන්න යන්න තියෙනවා අද ඒ වැඩේ කරන්න බෑ කියලා කිව්වොත් තාත්තට කේන්ති ගිහිල්ලා ඒ පිළිබඳව වචනයක් කියවුනොත් ධර්මයට නිග්‍රහ කිරීමක් වෙයි. එහෙම වුණොත් තාත්තට බොහෝම පව් පිරෙයි. ඒ පවෙන් තාත්තා බේරගන්නත් ඕනේ. බණ අහන්න යන්නත් ඕනේ. නමුත් ඇය බොහෝම කාර්යශූර නිසා ඊතා ඉක්මනින් තාත්තගේ වමනාවත් සම්පූර්ණ කළා. සම්පූර්ණ කරලා ඇය බණ අහන්න යන්න පිටත් වුණා. දැන් අද දවසේ බුදුරජාණන් වහන්සේගේ අරමුණ තමයි විශේෂයෙන් ඇය අරමුණු කරලා ධර්ම දේශනාව කරන එක. ආන් ඒක නිසා විශාල වශයෙන් අග්ගාලව විහාරයට පිරිස් රැස් වෙලා හිටියට බුදුරජාණන් වහන්සේ තාම ධර්ම දේශනාව පටන් අරගෙන නැහැ. ඇය පැමිණෙන තුරු භාග්‍යතුන් වහන්සේ ධර්මාසනයට වෙලා නිහඬව වැඩ ඉන්නවා. හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේ ධර්මාසනයට වෙලා එහෙම නිහඬව වැඩ ඉන්නකොට කිසිම දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් අහන්නේ ස්වාමීනි ඇයි තාම දේශනාව පටන් ගන්න නැත්තේ කියලා. ගෞරවය වැඩි නිසා සරියුත් මහරහතන් වහන්සේවත් අහන්නේ. එතකොට පිරිස රැස් වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉන්නවා. ධර්ම දේශනාව සිදු වෙන්නේ නැහැ. මේ අතර අර පේසකාර දුව අග්ගාලව විහාරයට ආවා. බුදුරජාණන් වහන්සේ වැඳලා ඇය පිරිස කෙරවලින් වාඩි වුණා. නමුත් ඇය බුදුරජාණන් වහන්සේට වැඳලා මේ කෙරවලේ ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරනකොට එහි ආරම්භයක් හැටියට ඇගෙම්ම ප්‍රශ්න කීපයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ දුවගෙන් අහනවා දුවේ කොහේ ඉඳලාද එන්නේ කියලා. ඇය හදිසියේ එනකොට කොහේ ඉඳලාද මේ එන්නේ? ඇය ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි මම දන්නේ නැහැ කියලා. නැවත බුදුරජාණන් වහන්සේ අහනවා කොහෙද මේ යන්නේ කියලා. ඒත් ඇය සඳහන් කළා ස්වාමීනි මම දන්නේ නැහැ කියලා. ඊළඟටත් බුදුරජාණන් වහන්සේ අහනවා නොදන්නවමද දන්නෙම නැද්ද කියලා. ඒ වෙලාවේ ආයෙ සඳහන් කරනවා දන්නවා ස්වාමීනි. නැවතත් බුදුරජාණන් වහන්සේ අහනවා හොඳටම දන්නවද කියලා. ඒ වෙලාවේ ආපහු සඳහන් කරනවා දන්නේ නැහැ ස්වාමීනි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න 4ක් අහනවා. ඇය උත්තර 4ක් දෙනවා. නමුත් මේ උත්තර 4 අහගෙන හිටපු එතෙන්ට බණ අහන්න එකතු වෙච්ච අය කලබල වුණා. මම මේ කවුරු එක්ක කතා කරනවද? කාට උත්තර දෙනවද? මෙහෙම කතා කරන්න හොඳයිද? ඇය බුදුරජාණන් වහන්සේ ගැන අඳුරනවද? මේ වගේ ලොකු කතා බහක් පිරිස අතර ඇති වෙලා ඇය පිළිබඳව සමහර අයට ද්වේෂසිත ඇති වෙලා එතන මහා නොසන්සුන් බවක් ඇති වෙන්න පටන් ගත්තා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ඒ පිරිස සංසුන් කළා. නිශ්ශබ්ද කළා.
භාග්‍යතුන් වහන්සේ මේ පිරිසටම ඇය දුන්න උත්තර ටික අවබෝධ කරවන්න කල්පනා කළා ඇය අතින්ම. ඒ නිසා පිරිස නිශ්ශබ්ද කරවලා බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ඒ පේසකාර දුවගෙන් ඇහුවා මම කොහේ ඉඳලද එන්නේ කියලා අහනකොට දන්නේ කිව්වේ ඇයි කියලා. ඒ සඳහන් කළා ස්වාමීනි මම මේ ලෝකෙට ආවේ කොහේ ඉඳලද කියලා මම දන්නේ නැහැ. එතකොට මේ සාමාන්‍ය මිනිස්සු හිතනවට වඩා ඇය හුඟක් ඈත හිතපු කෙනෙක්. ජීවිතය පිළිබඳව හුඟක් ගැඹුරින් කල්පනා කරපු කෙනෙක්. 3 අවුරුද්දක් මරණ සතිය හොඳට ප්‍රගුණ කරලා මේ ලෞකික ස්වභාවය ඉක්මවලා ජීවිතේ ඊටාම ගැඹුරින් අධ්‍යයනය කරලා හිටපු කෙනෙක්. ඒකයි ඒ විදිහට උත්තර දීලා තියෙන්නේ. මම කොහේ ඉඳලා මෙහාට ආවද කියලා දන්නේ නැති නිසා කොහේ ඉඳලාද එන්නේ කියලා අහනකොට දන්නේ නැහැ කියලා උත්තර දුන්නා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා කොහාටද යන්නේ? ඒකටත් සඳහන් කළා දන්නේ නැහැ කියලා. ඒකට හේතුව අහපුවාම ඇය සඳහන් කළා ස්වාමීනි මෙහි ජීවත් වෙන මම කවදා හරි මැරෙන බව මම හොඳටම දන්නවා. හැබැයි මැරිලා කොහෙද යන්නේ කියන කාරණාව මම හරියටම දන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ දන්නේම නැද්ද කියලා. ඇයි ඒකට උත්තරයක් දුන්නා දන්නවා ස්වාමීනි. මොකක්ද ඇය දන්නේ? මම ආව දිහා දන්නේ නැති වුණත් යන්නේ කොහෙද කියලා නොදන්නවා වුණත් ඒකාන්තයෙන්ම මැරෙන බව හොඳටම දන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඇහුවේ හරියටම දන්නවද කියලා. ඇය ආයෙ සඳහන් කළා නෑ ස්වාමීනි. මැරෙන්නේ කවදද? මැරෙන්නේ කොතනද? මැරෙන්නේ කොහොමද? මොන වාගේ සිද්ධියක් බලපාලා මම මැරෙනවද කියන කාරණාව දන්නේ. හැබැයි මැරෙන බව හොඳටම දන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහපු ප්‍රශ්න වලට ඇයි පිළිතුරු දුන්නේ මෙන්න මේ වාගේ ගැඹුරු අර්ථයක් තියාගෙන. මේ ධර්ම දේශනාව මේ ගාථා රත්නය මේ කාරණාව පදනම් කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. හැබැයි ඊටාම ගැඹුරු ධර්මාර්ථයක් ගැන හැර දක්වන දීර්ඝ වශයෙන් මරණ සතිය පිළිබඳවත් විස්තර කරන්න පුළුවන්. මේ පෘථග්ජන භාවය පිළිබඳව කරුණු ගෙන හැර දක්වමින් ප්‍රඥාවන්තයාගේ සැබෑ ස්වභාවය මනාව පැහැදිලි කරමින් ඊටාම ගැඹුරු දේශනාවක් මේ ගාථා රත්නයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි කාල වේලාවත් එක්ක යම් ප්‍රමාණයක් එයින් කරුණු සාකච්ඡා කරමු. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය මුල් කරගෙන එදා ඒ ධර්ම දේශනාව සිදු කරලා නිමා වෙනකොට පේසකාර දුව අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. ඒ එදා දවසේ මරණයටපත් වෙනවා. නමුත් අති උතුම් සෝවාන් ආර්ය මාර්ගය ලබාගත් නිසා ඇය මේ සංසාරයෙන් කොච්චර දිනුවද? අතීතයේ ඇය අතින් මේ සසර පුරාම සිද්ධ වෙච්ච ඊටාම බරපතල අකුසල කර්මයන් මහ නිරයවල් වල උපද්දවල විපාක දෙන්න තරම් රැස් වෙලා තියෙනවා. ඇයට විතරක් නෙමෙයි අද මෙහෙම හිටියට අපටත් එහෙමම තමයි. මේ ජීවිතයේ ඒ තරම් මහ පහු කලේ නැතත් සමහර කෙනෙක් පෙර ජීවිතවල කොහොම මොනවා කළාද කියලා අද අපි දන්නේ නැහැ. පව කරපු ගමන් විපාක දෙන්නේ නැති නිසා ඒ පව් රැස් වෙවි මෝරලා තියෙනවා. මෝරපු කර්මය තමයි විපාක දෙන්නේ. එහෙමනම් අපි කරපු පවුත් බොහොම තියෙනකොට ඒ පව් මෝරන්න සූදානම් වෙමින් ඉන්නකොට ඊට වඩා කලින් මෝරපු මහ කුසල කර්මයක් හේතු වෙච්ච නිසා මේ භවය මිනිස්සෙක් තුල තීරණය වුණා. මනුස්ස භවයක් අපිට හම්බ වුණා. එහෙමනම් කෙනෙක් උපදින හැටි කෙනෙකුගේ ඊළඟ භවයක උපත වෙනස් කරන හැටි
එහෙම කරන්න පුළුවන් යම් සාධකයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ සාධකයේ තමයි සිල් කියන කතාව භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කරලා තියෙනවා. උපත වෙනස් කරන සාධකය. මේ ජීවිතයෙන් සමුගන්නකොට මලකුණක ඉහෙන වැස්සෙක් වෙලා ඉපදෙන්න තියෙන සාධකයේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ අපි විසින් ආරක්ෂා කරගත්ත සීලයකට. වැසිකිලි වලක පණුවෙක්, කැලෑවක අලියෙක්, ඇතෙක්, නැත්තම් විෂගෝර සර්පෙක්, තවත් පිළිකුල් සහගත ජීවිතයක් ලබන්න තියෙන අවස්ථාව වෙනස් කරන්නේ මේ ජීවිතෙන් අපි රැස් කරගන්න මේ සීලමය වූ කුසල ශක්තිය. එතකොට සෝවාන් ආර්ය මාර්ග ඵලය ලැබුවා කියලා කියන්නේ අනාදිමත් කාලයක් සංසාරේ රැස් කරපු අකුසල් විපාක නොදී මෝර තිබිච්ච දේවල් මේ වගේ පහත් තැන්වලට අපි අරගෙන යන්න සූදානම්ෙන් ඉන්නකොට ඒ අකුසල් වලට විපාක දෙන්න ඉඩක් නොදී එහෙම්මම අහෝසි කරලා දාන එක තමයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. ඔන්න අකුසල් අහෝසි වෙන තැන. මෙතෙන්ට එන තාක්කල් අහෝසි කර්ම කියලා જાතියක් ගැන අපිට පහසුවෙන් කතා කරන්න බෑ. සෝවාන් වුණා නම් මෙත් එතෙක් සතර අපායේ විඳින්න මෝරපු අකුසල් අහෝසි වෙලා යනවා. සතර අපායට යන්නේ නැහැ. හැබැයි ඉතින් ආත්ම 7ක් විතර මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ උපදිනවා. ආන් ඔය කාලවල මේ ජීවිතවල විපාක දෙන්න තියෙන අකුසල කර්ම ඒත් ඉතිරි වෙනවා. සමහරලාට මේ ජීවිතයක ඉන්නවා කොන්ද කැඩිලා මැරෙන්න තිබුණොත්, කොන්ද කැඩිලා මාස ගාණක් ඔත්පොළව ඉන්න තිබුණොත්, එහෙම කර්මයක් තිබුණොත් ඒ කර්මේ විපාක දෙනවා. එහෙම නැත්නම් මොනවට හරි යට වෙලා මැරෙන්න, තැලිලා මැරෙන්න, ගිනි අරගෙන මැරෙන්න එහෙම අවස්ථාවල් එළඹිලා තිබුණොත් ඒව විපාක දෙනවා. සතර අපායට පමුණුවන එක තමයි නවත්තලා තියෙන්නේ. නමුත් ඉතින් ඒක මොන තරම් ලාභයක්ද කියන කාරණාව අපිට මේ ලෝකේ විස්තර කරන්න වචන නැහැ. සතර අපායෙන් නිදහස් කෙරුවා කියන එක. පේසකාර දුව ඒ අති උතුම් තැනටපත් වුණා. අපේ භාග්‍යතුන් වහන්සේ එදා මේ ගාථා රත්නයෙන් දේශනා කළා අන්ධ භූතෝ අයං ලෝකේ තනුකේත විපස්සති. ඒ කාරණාව සඳහන් කළා ලෝකෝ අන්ධ භූතෝ මේ ලෝවැසියා ප්‍රඥාව නැමැති ඇහැ නැති හින්දා අන්ධෙක්. ලෝකය බලන්න පුළුවන් මසස තියෙනවා. නමුත් ප්‍රඥාව කියන ඇහැ නැහැ. මේ ලෝකේ උපදිනකොටම අපිට ලෝකෙ බලන්න තියෙන මසස නැති වුණොත් අපි ඒ අයට කියනවා අන්ධෙක් කියලා. තනියම මග යන්න බැස්සොත් ඇස් පේන්නේ නැති නිසා ඔහු පාරෙත් යනවා, කැලෙත් යනවා. මග නොමග දෙකේම යනවා. මේ ඇස් දෙක තිබුණත් ප්‍රඥාව නැමැති ඇස් දෙක නැත්තම් ඒත් අපි මග නොමග දෙකේම යනවා. මෙතන ධර්මයේ අන්ධයා කියලා කීවේ මසස නැති නිසා නෙමෙයි, ප්‍රඥාව නැති නිසා. ආන් ඒ හින්දා සත්පුරුෂයෝ තෝරා බේරගෙන ආශ්‍රය නොකළ නිසා අපි විටක පින්කනුත් කරනවා, තව විටක අකුසලුත් රැස් කරනවා. ප්‍රඥාව නැහැ. මේ පින්කම් වල විපාකයක් මේකයි කියලා දන්නවා. නමුත් අකුසල් වල විපාක තවත් බොහෝසේ දරුණු විදිහට විපාක දෙනවා කියලා කල්පනා කරන්නේ නැති නිසා ටිකක් නේ කියලා හිතනවා, එකක් නේ කියලා හිතනවා, අද විතරනේ කියලා හිතනවා. එහෙම හිතා අකුසල් කරන්න යෙදෙන අවස්ථාත් බොහොම යොදා ගන්නවා. එතකොට එයා මේ ඇස් දෙක පෙනුනත් ප්‍රඥාව නැමැති ඇස් නැති නිසා මග නොමග දෙකේම එයත් යනවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ අන්ධ භූතෝ අයං ලෝකේ. මේ ලෝකේ ඉපදිලා ඉන්න අය ප්‍රඥාව නැත්තම් අන්ධයෝ හා සමානයි. තනුකේත විපස්සති. ඒ කාරණාව මෙතන පැහැදිලි කරනවා ලෝකේ ජීවත් වෙන සුවිශේෂී සුවිශාල ජනගහනයකින් ඉතා ස්වල්ප පිරිසක් විතරක් ඒකෙන් එතර යනවා. ස්වල්ප පිරිසක් විතරක් සංසාරයෙන්
එතර යනවා මේ කාරණාව විශේෂයෙන් දැකලා. මේ කාරණාව විශේෂයෙන් දැකලා කියලා කිව්වේ මේ පින් පව් මනාව හඳුනගෙන තියෙනවා. කළ යුත්ත නොකළ යුත්ත හොඳට තේරුම් අරන් තියෙනවා. නොකළ යුතු දේවල් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරපු දේවල් යම් කෙනෙක් සිදු කරනවා නම් ඔහුගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය මොකක්ද කියලා අපව හිතන්න වෙනවා. මොකද ඔහු භාග්‍යතුන් වහන්සේට පිටුපාලා ඉන්නේ. ඒ ශ්‍රද්ධාව මදි නිසා. පන්සිල් නිතර ආරක්ෂා කරන දේශනා කරපු සිල්. විශේෂ අවස්ථාවල අටසිල් නවාංග උපෝසතය දසසිල් තවත් වීර්යවන්තයන්ට ආජීවාෂ්ටමක සිල් ආදී වශයෙන් විවිධ සීලේ ප්‍රභේද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මේ පංචශීලයේ දේශනා කළේ නිරන්තරයෙන් අපිට ආරක්ෂා කරගන්න. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් කවදාවත් පන්සිල් උල්ලංඝනය කරන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ එපා කියලායි තියෙන්නේ. ශ්‍රද්ධාව නැතිනම් යම් අවස්ථාවක බේරෙන්නම බැරි වුණොත් මේ මොහොතේ බොරුවක් කියලා බේරෙනවා. Tamanට ලොකු ලාභයක් ලැබෙයි කියලා හිතෙනවා මේ බොරු ටික ගොනු කරලා කිව්වොත්. ආන්ගේ ලාභය ලැබෙයි කියලා හිතාගෙන එතෙන්ට බොරු වැලක් කියන්න සිද්ධ වෙනවා. සමහර විට ඔහුම දන්නවා මම මේ කරන්නේ වරදක්. මම උත්සාහ කරනවා පොරොන්දු වෙලා ඉන්නවා සමාජයට පෙන්නනවා මම මෙහෙමයි කියලා. ඒ වුණාට හැන්දෑවේ හරි ආපහු සිල් ගන්නවා. නමුත් මේ ලාභය ලැබුණාම යටත් පිරිසෙන් මට තව ලොකු පින්කම් ටිකක්වත් කරගන්න පුළුවන් වෙයිනේ කියලා එහෙම හරි අදහසක් එනවා. හැබැයි ඒ පින්කම් කරන්න අදහසක් ආවට අපේ තණ්හාවේ ප්‍රමාණය එක්ක ඔය කියන තරම් ඒ දේවල් පින්කම් වලට යෙදෙන එකක් නැහැ. හැබැයි පින්කම් කළත් කරපු අකුසල් වල විපාක අඩු වෙන්නේත් නැහැ. මේ පින්කමට වඩා ඒ අකුසලයේ එතකොට හරි බලවත් වෙනවා. ඒ නිසා මේ ඉදිරියේ කරන්න තියෙන පින්කමක් වෙනුවෙන් බොරු කියනවට වඩා බොරු නොකිය ආරක්ෂා වෙන එක ඊට වඩා ලොකු පින්කමක්. ඒක ඒ වෙලාවෙම ඒ මොහොතේම එතනම කරගන්න තියෙන පින්කමක්. අර ලාභය ලැබිලා හෙට අනිද්දාට පින්කම් කරන්න කවුද දන්නේ ජීවත් වෙයිද කියලා. ආන් ඒ හින්දා ප්‍රඥාව පාවිච්චි කරලා ඒ අකුසල් රැස් වෙන්න තියෙන අවස්ථාවල් වලින් මග ඇර ගන්න හැම වෙලාවෙම බලන්න ඕනේ. මේ කරුණ හොඳට අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා පන්සිල් ආරක්ෂා කරගෙන හැකි හැම අවස්ථාවකම විශේෂිත සිල් රැකගෙන භාවනාදී කටයුතු දියුණු කරගෙන දානමානාදී කටයුතු සම්පූර්ණ කරගෙන මේ ලෝකයේ සුගතියක් හොයාගෙන යන්න කටයුතු කරන අය ඊටාම දුර්ලභයි කියන කාරණාවයි මේ කියන්නේ. විශාල පිරිසක් ඉන්නවා. ඒකෙන් ස්වල්ප දෙනයි සුගතිගාමී වෙන්නේ. සමස්ත ලෝක ජනගහනය පිළිබඳව කල්පනා කරලා බැලුවොත් ඒ පිරිසෙන් වැඩි පිරිසක් අන්‍ය ලබ්ධික බව මිත්‍යා දෘෂ්ටික බව අපේ ධර්මයෙන් අපි හොඳටම දන්නවා. සම්මා දිට්ඨියට ආපු අය බෞද්ධයයි සම්මත පරිසරයක ඉපදිච්ච අය ලොකු ලාභයක් අතේ තියාගෙන ඉපදිච්ච අය. කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න ගියහම එයාට ටිකක් ලාභ ලැබෙන්න සෑහෙන්න කල් යනවා. මුලින් පටන් ගත්තාම ටික උපයලා තමයි එයා මුදලක් ඉතුරු කරන්න ඕනේ. එතකොට එයාට ලොකු ලාභයක් ලැබෙන්න සෑහෙන කල් යනවා. අද රුපියල් ලක්ෂයක බඩු විකුණා වුණාට ඒ බඩු ගෙනල්ලා තියෙන්නේ ණයට. ඒ ණයට ගත්ත ලක්ෂය ගෙවලා ඉවර වෙච්චහම සමහරලාට මෙයාට රුපියල් 2500ක් රුපියල් 4000ක් තමයි තියෙන්නේ. එතකොට ආයෙත් ලක්ෂයක බඩු අරගෙන එනවා. ආයෙත් මේක දුක් විඳලා විකුණලා ලක්ෂය එහාට ගෙවහම ආයෙත් 3000ක් අතේ තියෙනවා. එතකොට මේ කාල සීමාව තුළ මගේ ලාභේ රුපියල් 6-7000යි. නමුත් මම ලක්ෂ ගානකට වඩා හොයලා තියෙනවා.
ඉතින් ටික ලාභයක් අරගෙන තමයි ඉහළට එන්නේ. හැබැයි මේ බෞද්ධයයි සම්මත පවුලක යම් කෙනෙක් ඉපදුනා කියලා කියන්නේ අලුතෙන් පටන් ගන්නව නෙමෙයි. එයාට තියෙන පටන් අරගෙන දියුණු වෙච්ච ව්‍යාපාරයක්. මොකද බෞද්ධයයි සම්මත පවුලක ඉපදුනා. ආන්ගේ පවුලේ ඉපදෙන්න ලබාපු භාග්‍යයත් එක්කම ඒ අම්මා තාත්තා තමන්ගේ දරුවන්ට මනාව තිසරණය මොකක්ද කියලා කියලා දෙනවා. කුසල් අකුසල් මොනවද කියලා කියලා දෙනවා. හොඳ නරක මොනවද කියලා කියලා දෙනවා. වැඩිහිටියන්ට සලකන හැටි, ගුරුවරුන්ට සලකන හැටි, මව්පියන්ට කීකරු වෙන හැටි මනාව කියලා දෙනවා. අකීකරු වීමේ විපාකත් වෙනම කියලා දෙනවා. ධර්මයේ සඳහන් කරපු හැටි නිතර බණ අහන අය හුඟක් දන්නවා. අපේ ධර්මයේ සඳහන් කළා මව්පියන්ට අපරාධ කරපු අය, වැඩිහිටියන්ට අපරාධ කරපු අය, ගුරුවරුන්ට අපරාධ කරපු අය මුසාවාදා වාගේ වචන ප්‍රකාශ කරපු අය අට මහා නිරේ දෙවනි නිරේ මට්ටමේ උපදිනවා කියලා. ඉතින් මේ කාරණාවල් මිත්‍යා දෘෂ්ටිකව ඉපදුනොත් කවදාවත් දන්නේ නැහැ. නමුත් මිත්‍යා දෘෂ්ටිකයි කියලා ඒ කවුරුවත් නිරේට නොයා ඉන්නෙත් නැහැ. සම්මා දිට්ඨික පවුලක ඉපදුනොත්, සත්පුරුෂ මව්පියන් මුණ ගැහුනොත් මේ කරුණු ටික මුලින්ම කියලා දෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ මව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුයකම් පහ අතර පළවෙනි යුතුයකම හැටියට පාපා නිවාරෙන්ති කියන යුතුයකම දේශනා කළේ. එතකොට කොච්චර ප්‍රමාණයක් අපේ ජීවිතෙන් සම්පූර්ණ වෙලා ආවරණය කරලාද? ආන් ඒකයි සඳහන් කළේ සම්මා දිට්ඨිකව උපදිනවා කියලා කියන්නේ හොඳ ලාභ ලැබෙන ව්‍යාපාරයක් ලැබුණා වගේ. ඉස්සරහට පවත්වන්න විතරයි දැන් තියෙන්නේ. මුල ඉඳලා ආරම්භ කරන්න දෙයක් නෑ වාගේ. එතකොට සමස්ත විශාල ලෝක ජනගහනයකින් මේ සම්මා දිට්ඨිකයෝ ලෝකේ කොච්චරද ඉන්නේ? නමුත් බෞද්ධයයි සම්මත පවුලක ඉපදිලත් හරියට මේ කරුණු කාරණා නොදැනගත්ත නිසා සතර අපාය පිළිගන්නේ නැතුව, කර්මයේ කර්මඵලයේ පිළිගන්නේ නැතුව කටයුතු කරන අය කොච්චර ඉන්නවද? බුදුරජාණන් වහන්සේට අකීකරු වෙලා මුළු පංච සීලේම උල්ලංඝනය කරගත් අය කොච්චර ඉන්නවද? එහෙමනම් මිත්‍යා දෘෂ්ටික පිරිස් සියල්ල මෙතනින් අයින් වෙනකොට සම්මා දිට්ඨිකයයි සම්මත පවුලේ බොහෝ දෙනා මේ ධර්මයේ පිළිගන්නේ නැතිකොට අපේ සමාජය තුලත් කීයෙන් කී දෙනාද නිවැරදි ශ්‍රද්ධාවක පිහිටලා කර්මයයි කර්මඵලයයි අදහගෙන සතර අපායට බයයි කුසල් දහම් වල යෙදෙන අය අපි දකින්නේ. ආන් ඒකයි මෙතන සඳහන් කළේ තනුකේත විපස්සති. ඊටාම සුළු පිරිසක් ටික දෙනෙක් වෙසසා දකින නිසා පුහුදුන් අය අතරින් ඊටා ටික දෙනයි සතර අපායෙන් ගොඩට යන්නේ. ඊළඟට සඳහන් කළා සකුණෝ ජාලමුත්තෝ. සකුණෝ කියලා කී කුරුල්ලන්ට. සකුණෝ ජාලමුත්තෝ. මෙතන සඳහන් කරනවා දැලින් මිදුන වටුවෙකුමින් කුරුළු වැද්දෙක් කුරුල්ලු අල්ලන්න දැලක් දාලා. මේ දැලට බොහෝ කුරුල්ලු මැදි වෙලා බොහොම කලාතුරකින් කෙනෙක් ඒ දැලෙන් මිදෙනවා. හැබැයි මිදිච්ච කුරුල්ලා ආයෙ කවදාවත් දැල පැත්ත පළාතෙවත් එන්නේ නැහැ. දැල් එළෙන ප්‍රදේශයෙන් පවා යන්න යනවා. මේ සඳහා කරුණු කාරණා පින්තුනි පැහැදිලි කරනකොට අපේ ධර්මයේ තුල බොහෝම අපූර්වට විස්තර කරපු තැන් තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ එක අවස්ථාවක මෝ 1000ක් දෙනාගේ නායකයා වෙලා මුව පවුලේ උපදිනවා. දැන් මේ මුව රජුරවන්ට කාලයක් යනකොට වයස යනවා. මුව රජුරවන්ට හිටියා පුත්තු දෙන්නේ. රජුරෝ ඊට පස්සේ මේ මුව පිරිස 1000ක් දෙනා පුත්තු දෙන්නට කොටස් කරලා බෙදලා දුන්නා. ඔබ දෙපළ දැන් මේ මුව ගණයා පරිහරණය කරන්න. මිනිස්සු කුඹුරු වගා කරලා
ගොයන් පැහෙන කාලෙනකොට කුඹුරු වවන කාලෙනකොට මුවන්ට මිනිස්සුන්ගෙන් හරියට කරදර වෙනවා. මොකද කුඹුරු රැකගන්න මිනිස්සු නොයෙක් උපක්‍රම යොදනවා. අවට වනාන්තරවල නමුත් මුවෝ ඉන්නවනම් මිනිස්සු ගිහිල්ලා මුව මරලා දානවා. ඇයි කුඹුරට හානි කරයි කියලා. ගොයන් කයි කියලා. ආන් ඒ නිසා මුව රජ්ජුරු අපේ බෝසතාණන් වහන්සේ මුව ගණයා බාර දීලා ඉන්න පුතාලා දෙන්න කැඳවලා කියනවා පුතේ මේ කාලය මුව පිරිසට ගොඩාක් අයහපත් කාලයක්. පිරිස අරගෙන වනාන්තරයට යන්න. හුඟාක් ඈත වනාන්තරයේ කඳු පාමුල ජීවත් වෙන්න. නැවත මිනිස්සු කුඹුරු අස්පස් කරාම ආයෙ මේ පැත්තට එන්න. මම එන්නේ නැහැ. වයසක මම ඈත මෑත යන්නේ. නමුත් මුව ගණයා අරගෙන යන්න කියලා. මේ මිනිස්සුන්ගෙන් උවදුරු එන නිසා බලපෑම් කරදර වලට මූණ පාණ්ඩ සිද්ධ වෙන නිසා ඈත් කරලා තිබ්බා. අර වටුවගේ දැලට මැදි වෙලා මරණ බයේ ගෙහි ගෙහි ඉඳලා කොහොම හරි එතනින් පැනගත්තොත් ආයෙනම් කවදාවත් දැලට තබා දැල් දාන පළාතකටවත් එන්නේ නැතුව මේ වටුව බේරිලා යනවා. සකුණෝ ජාලමුත්තු. පින්නතුනි මේ අපේ මනුස්ස ලෝකේ දැලක් දාලා තියෙනවා තවත් වැද්දෙක් අපි අල්ලන්න. ඒ තමයි මේ මාරයා කියන පුද්ගලයා. පංචකාම කියන දැල තමා දාලා තියෙන්නේ. දැන් මේ කාරණාව හරියට තේරුම් ගත්තේ නැති නිසා අපි මේ දැලට කොටු වුණා විතරක් නෙමෙයි හොඳටම මේ දැලේ පැටලුණා. ඒ හින්දා ඇති වුණ දවසක් නැහැ. වැඩපොළ රාජකාරී වල කවදාවත් ඉවරයක් නැහැ. පින්කම් කරන්න, පින්කම් වල යෙදෙන්න, පින්කම් වලට සම්බන්ධ වෙන්න ඕන තරම් අවස්ථාවල් තියෙනවා. ඒ අයටත් අවශ්‍යතාවක් තියෙනවා. නමුත් කතා කරාම කියන්නේ මේ වැඩ ආසේ කොහෙද වුවට යෙදෙන්න කාලයක් කියලා. දැන් එතකොට ඒ කියන්නේ මේ පංචකාම කියන දැලේ හිර වෙලා මේකේ පැටලිලා ඉවරයක් නැහැ. තව බොහෝ දේවල් එකතු කරන්න රැස් කරන්න තමයි කල්පනාව. ඒ දේවල් එකතු කරලා රැස් කරලා කී කාලයක් ඒත් එක ජීවත් වෙන්නද කියන කාරණාව ඒ ඇයට වැටහෙන්නේ නැහැ. එහෙම එකතු කරමින් රැස් කරමින් ඉන්නකොට දන්නේම නැතුව ලෙඩ වෙනවා. දන්නේම නැතුව මරණය ලං වෙනවා. එකතු කරපුවා රැස් කරපුවා ඒ තැන්වල ලෝකයට හැමම ඉතුරු වෙනවා. කුසල් දහම් රැස් කරගත්තේ නැති හින්දා මගවිය දන් වලින් ඊටාම දුර්වල පුද්ගලයෙක් හැටියට මට මේ ලෝකෙන් සමුගන්න සිද්ධ වෙනවා. මගවිය දන් නැති නිසා බොහොම දුක් තමයි විඳින්න සිද්ධ වෙන්නේ. එතකොට මේ වටුවා අර දැලෙන් බේරිලා එන්නේ නැහැ වගේ බුදුරජාණන් වහන්සේලා වගේ සත්පුරුෂ උත්තමයන් වහන්සේලා සසර පිළිබඳව මනාව පැහැදිලි කරලා ධර්ම දේශනා කරාම සංසාරේ බොහොම පින් කරගත්ත තුනුරුවන්ට ගරු කරන සත්පුරුෂ ශ්‍රද්ධාවන්තයෝ ආන්ගේ ධර්ම කාරණාව මත හැසිරෙනවා. ඒ ධර්ම කාරණාව මත හැසිරිච්ච අය සතර අපායට හැම වෙලාවෙම පිටුපානවා. සුගතියට මුහුණලා නිවන අරමුණු කරගෙන කටයුතු කරනවා. අර දැලින් මිදිච්ච කෙනා ආයෙ දැලට එන්නේ වගේ මේ පංචකාම ලෝකේ තියෙන භයානක බව තේරුම් ගත්ත කෙනා පංචකාමයේ ගැටෙන්න යන්නේ. නමුත් මේ ගිහි ජීවිත ගත කරන අපි මේ පංචකාමයට එක්ක ජීවත් වෙනවා. ඒක අපේ ජීවත් වීම සඳහා අපිට යමක් හොයා හම්බ කරගන්න ඕනේ. අපි භාග්‍යතුන් වහන්සේ කවදාවත් ඒ දේවල් තහනම් කරලා නැහැ කොතනවත්. ධනය හම්බ කරන හැටි බුදුරජාණන් වහන්සේ තරම් පැහැදිලි කරපු ධනය හම්බ කරන ක්‍රම, ධනය ආරක්ෂා කරගන්න ක්‍රම බුදුරජාණන් වහන්සේ තරම් දේශනා කරපු තව ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ නැහැ. රැස් කරන ධනය ඉතුරු කරගෙන ධනවත් වෙමින් බොහෝ පින්කම් කරගනිමින් සසරට කුසල් එකතු කරගන්න හැටි අපිට දේශනා කරපු මෙවන් ආර්ථික විශේෂඥයෙක් මේ ලෝකේ තව නැහැ. භාග්‍යතුන් වහන්සේ ඒ කරුණ එකක්වත් තහනම් කරලා නැහැ. නමුත් මනාව කරුණු දැක්වුවා මේ කාරණාවල් මනාව තේරුම් අරගෙන
අපි කොයි විදිහට කටයුතු කළ යුතුද. මනාව පන්සිල් ආරක්ෂා කරගෙන සීලයෙන් පෝෂණය වෙන්න ගිහි අයට නිත්‍ය සීලයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ සීමාවෙන් පිට පයින් දෙපා. මොන වැඩේ කළත් මොන රස්සාාව කළත් මොන ව්‍යාපාර කළත් මේ සීමාව ඉක්මවන්න එපා. ඒ සීමාව ඉක්මවන්නේ නැතුව වෙහෙසෙන ඕනෑම පුද්ගලයෙක් ඉතාම වේගෙන් ධනවත් වෙන්න පටන් ගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. හැකි හැම වෙලාවකම පෝය දවසක වගේ අටසිල් වලින් නවාංග උපෝසතයෙන් දසසිල් වලින් පෝෂණය වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට කරුණු දැක්වුවේ තවත් විශේෂ සීලයක් ආරක්ෂා කරගන්න ඕන නිසා. දිගින් දිගටම ජීවිතවලට උවදුරු එනවා නම් කරදර එනවා නම් පන්සිල් ඉක්මවා ගියපු විශේෂ සීලයක පිහිටන්න පුළුවන් නම් ඒක තවත් ලොකු ආරක්ෂාවක් කියන කාරණාව බොහෝ ධර්ම කරුණු වලින් විස්තර කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ඥාතීන් ශාක්‍ය වංශිකයෝ. ඒ අයට ඒක අවස්ථාවක මිදෙන්න බැරි මහ කරදරයක් ලැබෙනවා. විදුටුබ රජුරුව විසින් සමූල ඝාතනය කරනවා. දැන් මේ කාරණාව එක දවසින් දෙකෙන් සම්පූර්ණ වෙන එකක් නෙමෙයි. විදුටුබ රජුරුව එක දවසක් යුද්ධයට එනකොට බුදුරජාණන් වහන්සේ මගදී මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කරුණු දැනගෙන විදුටුබ රජුරුව ආපහු යනවා. ආයෙ ගිහිල්ලා රජුරුව හෙට එනව නෙමෙයිනේ. ආයෙ ගිහිල්ලා රජුරුව සෑහෙන කාලෙකින් තමයි එන්නේ. ඒ එනකොටත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. එදත් රජුරුව ආපහු යනවා. ආයෙත් ගිහිල්ලා රජුරුව සෑහෙන කාලෙකින් තමයි ආයෙ යුද්ධෙට එන්නේ. මුලින්ම මෙතෙන්ට යන්න පටන් ගන්න නැත්නම් ශාක්‍යයන් ඝාතනය කරනවා කියලා තීරණය කරලා පළවෙනි ගමන වැළකුණ දවසේ ඉඳලා තමන්ගේ අභිමතාර්ථය සම්පූර්ණ කරගන්න කාලය වෙනකොට වසර ගණනක් මේ අතරතුර ගෙවෙනවා. නමුත් ශාක්‍යයන්ගේ මහා කරුමෙකුත් සංසාරේ තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ආන්ගේ නිසා ශාක්‍යයන්ට විශේෂයෙන් පන්සිල් ඉක්මෝලා අටසිල් මත ජීවිතය පෝෂණය කරගන්න අවවාද කරලා තිබුණා. ඒක තවත් විශේෂ හින්දා. එහෙනම් විශේෂ කරදර ජීවිතවලට ලැබෙනකොට ඒව නවත්තන්න බැරි නම් අපිට තියෙන ආපහු සැරයක් සිල්වත් වෙන එක. එදාට මරුණත් කමක් නැහැ. දුගතියක යන්නේ සුගතියක උපදින නිසා. ආන් ඒ නිසා මනාව මේ ලෝකේ තතු තේරුම් අරගත්ත පුජ්‍යලයා සතර අපාය දන්නවා. සතර අපායට යන්නේ කොහොමද කියලා දන්නවා. ඒ වෙනුවෙන් කරන්නේ මොනවද කියලා දන්නවා. මොනව කරන අය සතර අපායට යනවද කියලා දන්නවා. ආන් එතකොට ඒකෙන් බේරෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච කාරණා අතර මේ වියත්තා කියන කාරණාව හරි වටිනවා. මොකද්ද මේ වියත්තා කියලා කියන්නේ? නොයෙක් කරුණු කාරණා බොහෝ පැතිවලින් විස්තර කරන්න පුළුවන් මේ වචනේ. නිවනට යන මඟ හැම දෙනා ළඟම ප්‍රචලිත වෙන්න ඕනේ. මනාව ඒ පිළිබඳව කරුණු දැනගන්න ඕනේ. යම් කෙනෙකුගෙන් ඇහුවොත් දොස්තර මහත්තයෙක් වෙන්නේ කොහොමද කියලා. දොස්තර මහත්තයෙක් වෙලා නැති කෙනෙකුට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට කටයුතු කරලා මේ විභාග ටික පාස් කරගත්තාම දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදිහට විභාග ටික පාස් කරගත්තාම ඉංජිනේරු මහත්තයෙක් වෙන්න පුළුවන්. දැන් එතකොට මේ ඉංජිනේරුවරයෙක් වෙන හැටිවත් දොස්තර කෙනෙක් වෙන හැටිවත් මේ විස්තර කරන්නේ දොස්තර කෙනෙකුත් නෙමේ ඉංජිනේරුවරයෙකුත් නෙමේ. තමුන් දොස්තර නූනත් තමන් ඉංජිනේරුවෙක් නූනත් ඒ තැනට යන හැටි හොඳට දන්නවා. ඒ කියන්නේ ඒ ක්‍රමය ලෝකෙ හොඳට ප්‍රචලිතයි. රියදුරෙක් වෙච්චි නැති කෙනෙකුට වුණත් නීත්‍යානුකූලව රියදුරෙක් වෙන්නේ මෙහෙමයි කියන කාරණාව කියන්න පුළුවන්. නමුත් එයා රියදුරෙක් නෙමෙයි. ඒ වුණාට නිවනට යන්නේ මෙන්න මෙහෙමයි කියලා හරියට කෙනෙක් දන්නවනම් ආන් ඒක හරි වටිනවා. ලෝකේ නිවනට යන්නේ කොහොමද කියන එක දන්න අය හුඟක් අඩුයි. අනික හැම දෙයක්ම දන්නවා. නිවනට යන හැටි දන්නවා අඩුයි. ආන් එහෙනම් අර ඉස්කෝලේකට ගිහිල්ලා නැති කෙනෙක් නමුත්
දොස්තර මහත්තයෙක් වෙන හැටි දන්නවා වගේ මේ ලෝකේ ජීවත් වෙන හැම පුජ්‍යලයක්ම නිවන් දකින්න පිළිවෙත දැනගෙන ඉන්න ඕනේ. නිවනට යන්නේ කොහොමද කියලා ඇහුවොත් හරියටම මග කියන්න ඔහු දක්ෂ වෙන්න ඕනේ. වියත්තා කියලා සඳහන් කළේ ඒකයි. එහෙමනම් පින්නතුනි මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට අපි මේ පංචකාමයෙන් අන්ධ වෙලා ජීවත් වෙන අපි කොහොමද පංචකාමයෙන් මිදිලා සතර අපායෙන් මිදිලා සුගතියට යන්න කටයුතු කරගන්නේ කියන කාරණාව අපි හැමෝම දැනගන්න ඕනේ කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. එහෙමනම් ටික දෙනෙක් තමයි ලෝකය විශේෂයෙන් දකින්නේ. ආන්ගේ ටික දෙනා අතරට එකතු වෙන්න අපිටත් පුළුවන් නම් ඒක බොහොම වටිනවා. අපොස්සග්ගාය ගච්ඡති. ටික දෙනෙක් සුගතියට යති. පස්කම් ගුණ නැමැති දැලට වැසුණු සතුන් අතුරෙන් ටික දෙනෙක් සැපයට යති. පංචකාමයේ නැමැති දැලයට කොටු වෙච්ච පුජ්‍යලයා එහෙම නැත්නම් වටු වැද්දාගේ දැලට අහු වුණ හැම පුජ්‍යලයකටම දුකසේ මරණයට යන්න සිද්ධ වෙනවා. නමුත් දැලෙන් ගැලවිච්ච අය තව চিරාත් කාලයක් සතුටින් ඉන්නවා. පංචකාමයේ කියන මේ දැලට කොටු වෙච්ච අය කවදා හරි දවසක මරණයට යනකොට ඒ අයට හුඟක් දුකසේම මරු වැළඳ ගන්න සිද්ධ වෙනවා. මොකද මේ ලෝකේ කරගත යුතු කාරණාවල් අපි අතින් අත්‍යවශ්‍ය දේවල් කෙරිලා නැහැ. මුලින් කිව්වා වගේ මගවිය දැන් හරියට සම්පූර්ණ කරලා නැහැ. නමුත් ඒක හරියටම දැනගත්ත පුජ්‍යලයා මේ ජීවිතයට බොහෝ දේ හරි හම්බ කරනවා වගේ Tamanට තනියම යන්න තියෙන ඊළඟ මගට අවශ්‍ය දේවලුත් හරි හම්බ කරගන්නවා. මරණාසන්න වෙලා එක්තැන් වෙලා රෝගාබාධයන්ට ගොදුරු වෙලා ඉන්න අවස්ථාවේ මෙහෙන් කොයි මොහොතේ පිටත් වෙන්න උනත් ණය නැතුව ගෙනියන්න මුදලක් අතේ තියෙන බව හොඳටම දන්නවා. ආන් ඒ අය සතුටින්ම මෙලවින් පිටත් වෙනවා. එහෙමනම් ගාථා රත්නය සාකච්ඡා කරන්න අපිට තියෙන කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. මරණ සති භාවනාව වඩාපු තරුණ දුවකට අනුකම්පා කරලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා රත්නයක් මේ ධර්ම දේශනාව අවසානයේ ඒ 16 හැවිරිදි දියත් දුවනියත් ධර්ම ශ්‍රවණය කරපු තව බොහෝ දිනක් ධර්මාවබෝධය කළා මගඵල ලැබුවා. එහෙනම් මේ කරුණ අපි කෙටියෙන් සාකච්ඡා කළා. අපිත් ඒ කරුණ ගැන හිතලා අපිත් ඒ කරුණ ජීවිතයට එකතු කරගෙන පුළුවන් නම් අපේ ජීවිතවලින් සතර අපායෙම මිදෙනවා කියන අරමුණ ඇති කරගෙනම අපි කටයුතු කරමු. එහෙම කටයුතු කරන කෙනෙකුට මේ ජීවිතෙන්න හරියටම මේ ආර්ය මාර්ගඵලයක් ලබන්න බැරි වුණත් මනාව ධර්මානුකූලව ගත කරන ජීවිත නිසා සුගතිගාමී වෙලා සතර අපායට සදහටම පිටුපාණ්ඩ අවස්ථා 4ක් උදා කරගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ හොඳටම පැහැදිලි කරලා තියෙනවා. එයින් ප්‍රයෝජන අරගෙන භයානක සංසාර දුගතියෙන් අත මිදෙන්න අපි සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.